කෘතගුණ පූජා 2021 නම් වූ මෙම වැඩසටහන මෙලෙස ආරම්භ කරන්නෙමු. ඉතින් මෙම වැඩසටහන ඉදිරියට කරගෙන යාම සඳහා අප කෙරෙහි ඉතාමත් කරුණාවෙන් වැඩමවා වදාළ ගෞරවනීය පූජ්‍යපාද පින්වත් බිබිල මහමෙවුනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. තෙරුවන් සරණයි. එහෙම කිව්වම පොඩ බලලා පටන් ගමු කියලා. නමෝ බුද්ධාය. සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද ඔබ සියලුම දෙනා බිබිල මහමෙවුනා භාවනා අසපුව සමග සම්බන්ධ වී සිටින්නේ අපගේ අනුබුදු මහරහත් වහන්සේ කෘතඥතාවයෙන් අපගේ අනුබුදු මහරහතන් වහන්සේ ගැන සිහි කරලා උන්වහන්සේ ලබා දුන්නා වූ සසුන් දායාදයන් ගැන අපි කතා කරලා උන්වහන්සේට කෘතගුණ පූජාවක් දක්වන්න. ඒ සඳහා පින්වත්නි අප සියලුම දෙනා මුලින්ම තෙරුවන් සරණ ගිහින් මූලී පිහිට මාර්ගය යන්න. ඔයාලට ඇහෙනවද? පැහැදිලිව ඇහෙනවා නේ? හරි එහෙනම් හොඳයි නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පන්සී සමාදන් වෙන්න මේ විදිහට කියන්න. සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා
මද්‍රව්‍ය භාවිතයින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්මවනට සදසහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම පිනල්ලොක් ස්වාමීන් වහන්සේට අප සියලුම දෙනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අපගේ ලක්දෙරණට ඒ බුදුරජාණන් වහන්සේගේ සසුන් දායාදය ලැබදුන් අති උතුම් වූ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරමින් ඔබ අප සියලුම දෙනාද කළගුණ සැලකීමක් සිහි කිරීම වශයෙන් තමයි උන්වහන්සේගේ ගුණකඳ සිහි කරන්නේ. අපට සසුන් දායාදේ ලබා දුන්නා වූ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අප සියලුම දෙනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී දේවියට දේශනා කළා, පින්වත් ගෞතමිය, ඔබ යම් කෙනෙකුගෙන් බුදුරජාණන් වහන්සේ ගැන දැනගත්තද, ධර්මය ගැන දැනගත්තද, සීලය ගැන දැනගත්තද, ඒ වගේම ඒ තිසරණය සහ සීලය ගැන දැනගත්තද, ඒ වගේම ආර්ය සත්‍ය 4 ගැන යමෙක්ගෙන් ඔබ දැනගත්තද, යම් කෙනෙක් ළඟට ඔබ ඇවිල්ලා ඒ ලාභයන් ලැබුවද, අන්නේ ලාභේ ලබා දුන්නු කෙනාට අප උපස්ථාන කරලා, සිව්පස්යෙන් අප උපස්ථාන කරලා කෙල්ලෙහි ගුණ දක්වලා අවසන් කරන්න බෑ කිව්වා. තිසරණ ලාභයත් සීලයත් ආර්ය සත්‍ය ගැන වැටහීමත් යමෙක් අපට ලබා දුන්නද, යම් කෙනෙකුගේ උපකාරයෙන් අපට ඒ දේ ලැබුණද, අන්නේ කෙනාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන 4න් කොයි තරම් උපස්ථාන කරත් ඒ ණය ගෙවලා ඉවර කරන්න බෑ කිව්වා. එහෙනම් පින්වත්නි, මේ ලක් දිරණට උතුම් තිසරණ දායාදේ ලැබලා දුන්නේ
මේ සසුන් දායාදේ ලබලා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට මේ උත්තමයන්ට කළ කෙලෙහි ගුණ සැලකීමත් එක්ක ඒ උතුමන් වහන්සේලාගේ ගුණ සිහි කිරීමත් සමග තමයි අපි තුල ධර්මය දියුණු වෙන්නේ. ඒ සත්පුරුෂ භූමිය තුල තමයි මගඵල නැමැති ඒ උතුම් දායාද ලැබෙන්නේ. පින්වත්නි මාර්ගඵල ලැබීමට කියන මාර්ගඵල වලට පාවිච්චි කරන වචනයක් උත්තරීතර මනුස්ස ධර්ම කියලා. උතුරු මිනිස් දහම් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්ස භාවයේ ඉක්මවාගේ ගුණධර්ම වල දියුණුවක් තමයි මාර්ගඵල ලැබීමේදී සිද්ධ වෙන්නේ. එතන සාමාන්‍ය ලෝකයේ අය තුල තියෙන ගුණධර්මවත් නැතිව කෙනෙක් ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවා නම් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා නම් ඒ දේ යාට ලබා ගන්න බෑ. සාමාන්‍ය ගුණධර්මයක්වත් නැතුව කොහොමද ඉහළ වූ ගුණධර්ම දියුණු කරලා මගඵල ලබන්නේ? එහෙනම් පින්වත්නි අපට ධර්මය ලබා දුන්න අය අපිට ධර්මයේ තුල උපකාර කරපු අය අපි නිතර සිහි කරන්න ඕනේ. අන්නේ සත්පුරුෂ ගුණයත් එක්ක තමයි ඒ සත්පුරුෂ ගුණයේ තියෙන හිතේ තමයි ධර්මයේ වැඩෙන්නේ. ඉතින් අපි ඔබ ගැන සතුටු වෙනවා මේ වගේ වැඩසටහනක් සංවිධානය කරලා මේ වගේ තාක්ෂණීය ඔස්සේ ඔබ මේ කාලේ භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන්න යන්න බැරි වුණත් මේ තාක්ෂණයේ ප්‍රයෝජනයක් අරගෙන ඔබ ධර්ම ශ්‍රවණය කරලා ඒ කලෙහි ගුණ සැලකීම ගැන අපි සතුටු වෙනවා. පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කෙලෙහි ගුණ දක්වලා අවසන් කරන්න බෑ කියලා. ඇයි අපිට සසර දුකින් නිදහස් වීමේ වාග්ය උදා වුණේ අපිට ධර්මයේ කියලා දීපු උත්තමයන් වහන්සේලා නිසා. උන්වහන්සේලා ගැන සිහි කිරීමෙන් උන්වහන්සේලාට කෘතගුණ දැක්වීමෙන් අපි තුල අපිට පින් රැස් වෙනවා. ඒ කියා දීපු සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න අපිට පරිසරය හැදෙනවා. ඉතින් ඒ නිසා බොහෝ කාලයක් මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් අපි කරේ පෙරහැරවල් කරන එක. ඒ වගේම නොයේ ඒ පෙරහැරවල් සංවිධානය කළ මිහිඳු ප්‍රතිමාවක් වඩම්මමින් නොයේ නැටුම් ආදී දක්වමින් සාම්ප්‍රදායික ක්‍රමයට අපි මේ පූජාව පැවැත්වුවේ. නමුත් දැන් අපට අහන්න ලැබුණා මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පාපු දවස තමයි මේ අටවක පොහොය දවස. ඒකයි මිහිඳු පුර අටවක කියලා හඳුන්වන්නේ. ඒතර මිහිඳු පුර අටවක පොහොය දවසේ තමයි මිහින්තලයේදී මේ පෙරහැර පවත්වලා උපහාර පූජාවන් පවත්වන්නේ. සාමාන්‍ය ලංකාව පුරාවටම වෙසක් පොසොන් පොය මුල් කරගෙන තමයි නැත්නම් මිහිඳු පෙරහැර පවත්වන්නේ. ඒතර ඔබ අපි කවුරුත් දන්නවා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම වැඩම කරපු තැන තමයි මිහින්තලාව. ඒතර මේ සසුන් දායාදේ රැගෙන පැමිණුණේ ධර්මාශෝක රජතුමයි දේවානම්පියතිස්ස රජතුමයි අතර තිබ්බ මේ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපට ඒ උතුම් වූ ධර්මය ලැබුණේ. ධර්මාශෝක රජුරු තමන් ලැබපු ලාභය අනිත් රටවල් වලටත් දෙන්න ඕනේ කියන හැඟීම ඇති කරගෙන එතුමා රටවල් වල දහම් ප්‍රචාරයේ යොදවන්න භික්ෂුන් වහන්සේලා යොමු කරා. නොඑක් භික්ෂුන් වහන්සේලා එක එක රටවල් වලට පිටත් කළා. නමුත් දේවානම්පියතිස්ස රජතුමා සමග තියෙන හිතවත් කමතම ධර්මාශෝක රජතුමා තීරණය කරා තමන්ගේ ලේයින් උපන්න තමන්ගේ පැවිදි පුත් කුමාරයා මේ ලක්දිරණට සසුන් දායාදිය අරගෙන ලක්දිරණට ගිහින් ධර්මාශෝක රජතුමා කල්පනා කරා තමන්ගේ මිතුරට තමන්ගේම දරුවගේ මේ ධර්මය ලබා දෙනවා කියන අදහස ඇතිවයි මිහිඳු මහරහතන් වහන්සේට ලක්දිරණට වඩින්න කියලා ඉල්ලීමක් කරේ. ඒත් අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වඩිද්දී අපේ දේවානම්පියතිස්ස රජුරෝ දඩේ මේ යෙදුන තමන්ගේ ඇමතිවරුත් එක්ක.
ත්‍රිවන් පරිසරයක් තමයි එදා ලංකාවේ තිබ්බේ. එතකොට මුලින්ම මිහිඳු මහරහතන් වහන්සේ බණ කියන්නේ සිල්වත් පරිසරයක වාසය කරන අයට නෙමෙයි. නොදන්නා කම නිසා කුසල් අකුසල් ගැන නොදන්නා කම නිසා දඩේමේ යන රජ කෙනෙක් පාලනය කරන රාජ්‍යයකට තමයි මේ දහම් දායාදී මේ පරම අවිහිංසාවාදී ධර්මය රැගෙන පැමිණෙන්නේ. අපි මේ කතාව අහලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ඔබ කුඩා කාලේ විස්තරත් අහලා ඇති. ඉතින් අපි අද කතා කරමු මිහිඳු මහරහතන් වහන්සේ නිසා අපිට ලැබුණ දේවල් මොනවද කියලා. දැන් අද මේ බුද්ධ ශාසනයේ මුල් කරගෙන මේ ලක්දෙරණේ ඇති වෙච්ච හැම දෙයකටම මුල් වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම. පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ පැමිණුණේ උන්වහන්සේ වයස 32 දී තමයි ලංකාවට පැමිණුණේ මේ ධර්මය අරගෙන. අවුරුදු 80ක් උන්වහන්සේ මේ මනුස්ස ලෝකේ අරහත්ත්වයට පත් වෙලා උන්වහන්සේ ආයුෂ භුක්තියෙන් අවුරුදු 80ක්. ඒතර අවුරුදු 32 දී ලංකාවට පැමිණලා අවුරුදු 80 දී තමයි උන්වහන්සේ පිරිනුවම් පෑවේ. ඉතෙක්ම මේ ලංකාව අතහැරලා ගියේ නැහැ. තමම වැඩම කරපු කාර්ය හරියටම ඉටු කරලා උන්වහන්සේ මේ රටේම පිරිනුවම් පෑවා. ඒක අපි ලැබපු වාග්යක්. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාද ලංකාවේ නොයෙකුත් ස්ථානවල වැඩ වාසය කරනවා. ඒ වගේම මිහින්තලේ ධාතු මන්දිරයක් තනවලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට පූජාවන් පවත්වනවා. ඒ වගේම උන්වහන්සේ වෙනම දාගැබක් ඉදි කරලා තියෙනවා. ඒතර බලන්න උන්වහන්සේ අපේ ලංකාවට ධර්ම දායාදේ අරගෙන ඇවිල්ලා ධර්ම දායාදේ දීලා ආයේ තමන්ගේ රටට ගියේ නැහැ. ලංකාවෙම පිරිනුවම් පෑවේ. බලන්න පින්වත්නි, වෙන විදේශීය කණ්ඩායම් අපේ රටට ඊ අය මේ රටේ තියෙන සාරේ උරාගෙන රටේ තියෙන සම්පත් අරගෙන ඊ අය තමන්ගේ රටවලට පිටත් වෙලා ගියා. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය දරාගෙන වැඩම කරපු උත්තමයන් වහන්සේ රම් බඳුනක දමා තිබෙන සිංහ තෙලක් යම්සේද අන්න ඒ වගේ තමන්ගේ පිරිසිදු හදවතේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැමැති සිංහ තෙල තැන්පත් කරගෙන උන්වහන්සේ පැමුණේ. ඒ සාමීචි පටිපන්න ගුණ ඉස්මතු කරමින් උන්වහන්සේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ලක්වැසියන් කෙරෙහි අනුකම්පාවෙන් අපිට මේ ධර්ම දායාදේ ලැබලා දුන්න පින්වත්නි. ඒ මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි පින්වත්නි මේ රටේ අද බොහෝ පිරිසක් මේ අත් දෙක එකතු කරලා තෙරුවන් සරණ යන්නේ. තෙරුවන් ගුණ සජ්ජායනා කරන්නේ. බෝධීන් වහන්සේලාට වන්දනා කරන්නේ. ධාතුන් වහන්සේලා තැන්පත් සෑරජ්ජාන් වහන්සේලාට වන්දනා කරන්නේ. ආමිස පූජාවන් පවත්වන්නේ. ප්‍රතිපත්ති පූජාවන් පවත්වන්නේ. මේ හැම දෙයකටම මුල් උනේ ඒ අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කරවීම. පින්වත්නි, උන්වහන්සේ පැමිණීම නිසා සතර අපායේ නිදහස් වෙන උතුම් වූ තිසරණ ගැන ධර්මාශෝක රජුරවන්ට ලැබුණා. තිසරණයක් ගැන නොදැන හිටපු ධර්මාශෝක රජුරවන්ට බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබුණා. උන්වහන්සේ ධර්මාශෝක රජුරවන්ට කිව්වේ අපි ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ධම්ම රාජස්ස ශාවකා තවේව අනුකම්පාවෙන් ජම්බුදීපා ඉදාගතා. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට අපි පැමිණුණේ. ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයෙකු විදිහට ලංකාදීපයේ වාසය කරන අය කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අරගෙනයි වැඩි කියලා තමයි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කරේ. පින්වත්නි, ඒ ලාභය එදා ලැබුවා ධර්මාශෝක රජතුමා. එතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මය අහලා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්මයේ සරණ ගියා, සංඝ රත්නයේ සරණ ගියා.
එදා සතුන් දඩයමි ගිය කෙනා දිවි දෙවනි කරලා ප්‍රාණඝාතය අත්හැරියා. සදහටම දුනු ඊතල විසි කරලා දැම්මා. ඒක දැකපු අනික් ඇමතිවරු සියලු දෙනා පැහැදිලා ඒ අයටත් තිසරණ ලාභය ලබන්නට අවස්ථාව ලැබුණා. රටේ රජතුමා ධාර්මික වුණා, ඇමතිවරු ධාර්මික වුණා. අවශේෂ ප්‍රජාව සියලුම දෙනාට ධාර්මික වූ මම්පෙක් විවරුණා මිහිඳු මහරහතන් වහන්සේගේ දම් දෙසීම නිසා. පින්වත්නි, උන්වහන්සේ නිසා ලක්දෙරණේ තෙරුවන් සරණ ගිය උපාසකයන් බිහි වුණා. නීති පංචශීලයේ රකින්න උපාසකයන් බිහි වුණා. ඒ වගේම පොහොයට අටසිල් රකින්න ශ්‍රාවකයන් බිහි වුණා. ඒ වගේම පින්වත්නි, ඒ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මය හැසිරීම පිණිස ලංකාවේ සිංහල තරුණයන් උන්වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලබා ගත්තා. උන්වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලබාගෙන ඒ සියලු දෙනා උතුම් වූ දස සීලේ, යෝග උපසම්පදා සීලේ ආදී උතුම් වූ සීලේ පිහිටලා ඒ වගේම උතුම් වූ මගඵල සාක්ෂාත් කරා. ඒ වගේම පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේගේ දම් දෙසීම නිසා ඒ උත්තම වූ ධර්මය ලංකාවේ සිංහල තරුණයෝ පුරුදු කරලා සෝවාන් ඵලයට පත් වුණා. ඒ වගේම සකදාගාමි වුණා, අනාගාමි වුණා, අරහත්ත්වයට පත් වුණා. තිසරණයක් ගැන නොදැන හිටපු අයගේ ජීවිත අවසන් වුණේ අරහත්ත්වයට පත්වීමෙන්. පිරිනුවන් පෑම උදා වුණා. සියලු දුක් දුරු කිරීමේ හැකියාව ලංකාවාසී පින්වතුන්ට උදා වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම නිසාම. ඒ වගේම උපාසක පින්වතුන් තෙරුවන් සරණ ගිහින් මසුරු මල දුරු කරමින් ඒ ශ්‍රාවකයන් වහන්සේලාට දම් පැම් පූජා කරමින් ජීවිතයට පින් රැස් කරගත්තා. ධර්මාශෝක රජතුමාගේ මිත්‍රත්වය නිසා ලක්දිරණට සැලසුණු සෙත. ඒ වගේම අපගේ බුදුරජාණන් වහන්සේ එදා පිරිනුවම් මංචකයේදී දේශනා කළා මේ ලංකාව ආරක්ෂා කිරීම පිණිස මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අනාගතයේ පිහිටන්නේ ලංකාවේ. ඒක නිසා සක්දෙවිඳුනි මේ ලක්දිරණ ආරක්ෂා කරන්න කියලා එදා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරා සක්දෙවිඳුනි. ඒක නිසා ඒ සක්දෙවිඳුගේ උපකාරයෙන් තමයි මේ සියල්ල සිද්ධ වුණේ. පින්වත්නි, ඒ ආකාරයට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවීම නිසා මේ ලංකාව ආක්‍රමණය කරලා තිබ්බ ඒ යක්ෂයන්ගේ බලපෑම ටිකෙන් ටික අඩු වුණා. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා එදා සැඩ දරුණු යක්ෂයන් දමනය කළා. නමුත් තෙරුවන් සරණ නොගිය අපේ රජදරුවන් ඇතුළු අනෙකුත් අය තමන්ගේ ඥාතීන් අදහමින් ඒ යක්ෂයන්ට භූතයන්ට පර්වතයන්ට පුද පූජා පවත්වමින් ඒ විදිහට යක්ෂයන් අදහගෙන හිටියේ. පින්වත්නි, මේ මිනිස්සුන් වෙලාගත් අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදෙන්න අවස්ථාව ලැබුණා. තෙරුවන් සරණගේ දෙවියන්ගේ ආරක්ෂාව ලක්දිරණ ලැබුණා. ඉහළ දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ගේ ආරක්ෂාව ලංකාවාසී තෙරුවන් සරණගේ ශ්‍රාවකයන්ට ලැබුණා. ඒතර බලන්න පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ නිසා ලංකාවැසි මිනිසුන්ට දෙවියන්ගේ ආරක්ෂාව, දෙවියන්ගේ රැකවරණය සැලසුණා. මගඵලලාභී බුද්ධ ශාසනය ගැන පැහැදුණු දෙවියන්ගේ ආරක්ෂාව ලංකාවාසීන්ට ලැබුණා. ඒ වගේ උතුම් වූ සුන්දර පරිසරයක් ලක්දිරණ තුර නිර්මාණය වුණා. නිතර නිතර ධර්ම දේශනා ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා.
පින්වත්නි ඒ වගේම මැති ඇමතිවරු පැවිදුණා, රටවැසියන් පැවිදුණා මිහිඳු මහරහතන් වහන්සේ ළඟ. ඒ අය පැවිදි වෙලා ධර්මයේ විනය ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, අනුලා දේවිය ඇතුළු මේ අන්තපුර ස්ත්‍රීන්ට පැවිදි වීමේ ආසාව ඇති වුණා. මේ ගැන මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව තලයට පණිවිඩයක් යවලා තමන්ගේ නැගෙනිය වූ සංඝමිත්තා තෙරණිය මේ ලක්දිනට වැඩම ගන්නවා. නිකන් නෙමෙයි පින්වත්නි, ඒ උතුම් වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට සෙවණ සැලසූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් අපේ ලක්දිනට දායාද වුණා සංඝමිත්තා තෙරණියගේ වැඩම කිරීමත් සමග. අන්න ලක්දිරණේ වාසය කරපු කාන්තාවන්ට විමුක්තිය සැලසුනේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කරවීම නිසා, සංඝමිත්තා තෙරණියගේ වැඩම කරවීම නිසා. පින්වත්නි, ඒ සංඝමිත්තා තෙරණියත් පිරිනුවන් පානා තුරුම මේ ලංකාවෙමයි වැඩ වාසය කරේ. ඇය නැවත දඹදිවට වැඩම කරේ නැහැ. ලංකාවේ භික්ෂුණීන්ගේ පරපුරක් ඇති කරමින්, ඔවුන්ට ධර්ම විනය කියා දෙමින් අනුග්‍රහ කරමින් ඇය වැඩ වාසය කළා අපගේ අනුකම්පාවෙන්. පින්වත්නි, එවන් වූ සසුන් දායාදයන් අපට ලැබුණා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, ඒ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ තමන් දරාගෙන හිටපු ත්‍රිපිටක ධර්මය අනුකම්පාවෙන් යුක්තව මේ අපගේ සිංහලයන්ට අකුරින් අකුර, වචනයෙන් වචනය ඒ නිර්මල වූ ධර්මය කියලා දෙනවා. ඒ වගේම ඒ ධර්මයේ කටපාඩම් කරවනවා. උන්වහන්සේ සුළු කාලයකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ 84,000 ධර්මස්කන්ධය දරාගෙන හිටිය උන්වහන්සේ. ත්‍රිපිටකේ දරාගෙන හිටියා. ඒ වගේම අට කතාවන් දරාගෙන හිටියා. ඒ සියලු ධර්මය මේ සිංහල ලේ තියෙන සිංහල පැවිදි තරුණයන්ට ඒ ධර්මය කියලා දුන්න උන්වහන්සේ. අදටත් ඒ ධර්මය තමයි පින්වත්නි අද අපි පරිශීලනය කරන්නේ, ශ්‍රවණය කරන්නේ. ඒ උතුමන් වහන්සේ විසින් ලබා දුන්න ඒ දහම් දායාදය. උන්වහන්සේ සිංහල භාෂාවෙන් ඒ ධර්මය කියලා දුන්නා. ඊළඟ දීප භාෂාවෙන් ඒ අටුවා කතා සියලු දෙනාට උන්වහන්සේ කියලා දුන්නා. අදටත් ඒ අට කතාවන් පරිශීලනය වෙනවා පින්වත්නි. ඒ වගේම පින්වත්නි, ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ මුල් වීමෙන් ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයේ උඩමළුවේ රෝපණය වුණා. මහත් වූ ප්‍රාතිහාර්යයන් දක්වමින් ඒ බෝධීන් වහන්සේ රෝපණය වුණා. පින්වත්නි, ධර්මාශෝක රජතුමා ආවිනිමි ජයශ්‍රී බෝධීන් වහන්සේ ආරක්ෂා කළා. ඒ වගේම තමන්ගේ ඔටුන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පළඳවමින් අභිෂේක කරා. තමන්ගේ ලක් දෙරණ, තමන්ගේ රාජ්‍ය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට බාර කරා. ඒසුරු බලන් පින්වත්නි, අපට අදට ලක් දෙරණ ඕන තරම් වැඩ ඉන්න බෝධීන් වහන්සේලා, පාරතොටියද්දි මුණ ගැහෙන බෝධීන් වහන්සේලා අපි වන්දනාමාන කරනවා, ගරුසරු දක්වනවා. ශාස්ත්‍රුන් වහන්සේ හා සමානව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා කරන්නට අපිට කියලා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. අද දිනක ලංකාවේ බෝධීන් වහන්සේලා කොච්චර වැඩ ඉන්නවද? කොච්චර මිනිස්සු ඒ බෝධීන් වහන්සේලාට වන්දනා කරනවද? තමන්ගේ දුක, කරදරේ, පීඩාව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කී දෙනෙක් පවසනවද? කී දෙනෙක් සිත සාන්තිය උදා කර ගන්නවද? මේ සියල්ලටම මුල් වුණේ පින්වත්නි ඒ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම පින්වත්නි, අපගේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි අපට ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේලා ගැන අහන්න ලැබුණේ.
පින්වත්නි දවසක් මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව වඩින්ට සූදානම් වුණා. ඒ අවස්ථාවේ ධර්මාශෝක රජුරෝ විමසුවා ස්වාමීනියයි ඔබ වහන්සේ දඹදිවට වඩින්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේව වන්දනා කරගෙන එන්නයි මම දඹදිවට වඩින්නේ. ස්වාමීනි ඔබ වහන්සේ පැවසුවානේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා. රජතුමනි තථාගතයන් වහන්සේ පිරිනුවම් පාපු බව ඇත්ත. නමුත් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව තලයේ වැඩ සිටිනවා. යමෙක් ධාතුන් වහන්සේලාට වන්දනාමාන කරනවා නම් ඒ ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කිරීම හා සමානයි. ධාතුන් වහන්සේලා බැහැ දකිනවා නම් ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ බැහැ දැක්ක හා සමානයි. මම මේ සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරන්නටයි පිටත් වෙන්නේ කියලා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක රජතුමා කියනවා මේ සමාවෙන්න දේවානම්පියතිස්ස රජතුමා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ වඩින්න ඕනේ අපි ධාතුන් වහන්සේලා මේ ලංකාවට වඩාමු මේ ලක්දිනට වඩාමු කියලා. ඒ අවස්ථාවේදී පින්වත්නි සුමන සාමණේර වූ ඒ උතුම් පුංචි රහතන් වහන්සේ දඹදිවට වඩින්න සූදානම් වෙනවා. උන්වහන්සේ දඹදිවට වැඩම කරලා ධර්මාශෝක රජතුමාට විස්තරය කිව්වට පස්සේ ධර්මාශෝක රජතුමා බුදුරජාණන් වහන්සේ දානි වැළඳු පාත්‍රේ පිරෙන්න සර්වඥ ධාතුන් වහන්සේලා ලබා දෙනවා. ඒ වගේම සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකෙට ගිහින් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ සක්දිවිඳුගෙන් ඉල්ලාගෙන ඒ දකුණු අකුධාතුන් වහන්සේ සමග මේ ලක්දිරණට වැඩම කරනවා. ඒතර සක්දිවිඳුගේ මැදිහත් වීමෙන් තමයි අකුධාතුන් වහන්සේ ලැබුණේ. අකුධාතුන් වහන්සේ සහිත පාත්‍රයක් පිරෙන්න සර්වඥ ධාතුන් වහන්සේලා සුමන සාමණේර රහතන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේට ගෙනවෙත් දුන්නා. පින්වත්නි ඒ අකුධාතුන් වහන්සේ තැන්පත් කළා තමයි තූපාරාම දාගැබ ඉදිකලේ. පින්වත්නි ඒ තූපාරාම සෑරජානන් වහන්සේ තුල අකුධාතුන් වහන්සේලා තැන්පත් වෙනකොට ඉහළ අහසට පැන නගමින් මුල් ලංකාව මේකාලෝක වන පරිදි අකුධාතුන් වහන්සේකින් බුදු රැස් විහිදුණා. මුල් ලංකාව මේකාලෝක කරමින් මේ බුදු රැස් විහිදීම දැකපු ලක්වැසි බොහෝ තරුණයන් අනේ අපගේ බුදුරජාණන් වහන්සේ මේ තරම් අසිරිමත්ද කියලා විශාල තරුණ පිරිසක් පැවිදි බව ලැබුවා බුද්ධ ශාසනය තුළ. පින්වත්නි ඒ සියලු දායාදයන්ට මුල් වුණේ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි පින්වත්නි අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ තමයි අපට මෙන්න මේ විස්තර කියලා දුන්නේ. ඒ තමයි අපගේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිද්ධ වෙච්ච ආකාරය. ප්‍රථමයෙන්ම මේ ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ මහියංගනයට. මේ මහියංගනයට වැඩම කළා මේ බුද්ධ ශාසනයට අනතුරු කරන දරුණු සැඩ යක්ෂයන්ව බුදුරජාණන් වහන්සේ දමනය කළා. ඒ යක්ෂයන් ගිරිදිවයිනට පිටත් කරපු කතාව. ඒ සියලුම සිදුවීම් දේශනා කළේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ ස්ථාන සොයාගෙන ඒ ගැන පැහැදිලි කරලා දුන්නේ අපට මිහිඳු මහරහතන් වහන්සේ. ඒ මහියංගන සෑරජානන් වහන්සේ තුල ජීවමාන කේශ ධාතුන් වහන්සේලා ලැබිච්ච විස්තරයේ හැම දෙයක්ම කියලා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ ඒ තමයි නාගදීපයට වැඩම කරපු ආකාරය ගැන ඒ නාගදීපය ගැන කියලා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඊළඟ බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ලංකා ගමනේ
ඒ තමයි කැලණියට වැඩම කිරීම. ඉන්පසු සමනොල ගිරිහිස බුදුරජාණන් වහන්සේ සිරිපා තැබීම ආදී ඒ සියලු දේවල් අපට කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම ලංකාවේ නොයෙක් ප්‍රදේශයන් වල ස්ථාන 16ක අපගේ බුදුරජාණන් වහන්සේ වැඩම කරමින් සමවත් සුවයෙන් වැඩ වාසය කරමින් මේ ලංකාව බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබු පින්බිමක් බවට පත් කරමින් ඒ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය මේ ලක්දිනට ලබා දීපු ඒ 12 මස්ථානවලට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා ගැන විස්තර කියලා දුන්නේ අපට මිහිඳු මහරහතන් වහන්සේ. ඒතර පින්වත්නි අදටත් අපි 12 මස්ථාන වන්දනා කරද්දී අපට සිහි වෙන්න ඕනේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේ තමයි මේවට පැහැදිලි කරලා දුන්නේ. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ තැන්වල සමවස්වයෙන් වැඩ වාසය කළා. මේ ස්ථාන දෙවිවරුන්ට බාර කළා. ඒ සියලුම විස්තර අපට කියලා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. පින්වත්නි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපට කියලා දුන්නේ මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච සිව් බුදුරජාණන් වහන්සේලා මේ ලක්දිරණයට වැඩම කරපු විස්තරය. ඒ තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ වැඩම කිරීම. කොණාගමන බුදුරජාණන් වහන්සේගේ වැඩම කරවීම. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ වැඩම කරවීම. ඒ වගේම අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වැඩම කරවීම ආදී මේ සියලු දේවල් විස්තර වශයෙන් අපට කියලා දුන්නේ මේ මිහිඳු මහරහතන් වහන්සේ. පින්වත්නි මේ බුද්ධ ශාසනය තුල සිදු අසිරිමත් සිදුවීම් අපට සිහි කරලා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේ නිසා තමයි අද අපි මේ ලක්දිරෙන් තිබෙන බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ වාසය කරපු ස්ථානවල මේනකට දාගැබ් වහන්සේලා ඉති වෙලා තියෙනවා. ඒ සියල්ල ඒ පිහිටන තැන් බුදුරජාණන් වහන්සේ වැඩම කරපු තැන් අපට පෙන්ලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ලංකාවේ කොයි ස්ථානෙ ගිහින් වැන්දත් පින්වත්නි අපට ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ උපකාරයෙන් තමයි හැම දෙයක්ම ලැබුණේ. ඒ වගේම පින්වත්නි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ එදා අනුරාධපුරේ දඹදිව් තලයේ මහරහතන් වහන්සේලා වැඩ වාසය කරනා වගේ භූමියක් බවට පත් කරමින් දඹදිව් තලයේ මහරහතන් වහන්සේලා සිදු කරන ශාසනික සේවාවන් සිදු කිරීම පිණිස ඒ පරිසරය පෙන්වලා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. අපගේ භාග්‍යතුන් වහන්සේ එදා මේ දේවල් දැක්ක මේ විදිහට අනාගතේ ලංකාවේ බුද්ධ ශාසනය බබලනවා. මේ තැන්වල මේ ඉදිකිරීම සිද්ධ වෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. නමුත් ඒවා කාලයාගේ ඇවෑමෙන් ඒවා වෙනස් වෙලා ගියා. නමුත් නැවත මේ දේවල් ඉස්මතු කරලා ශාසනය පිහිටන විදිහට ඒ ස්ථාන පෙන්වලා දෙමින් මිහිඳු මහරහතන් වහන්සේ තමයි මේ ශාසනික ප්‍රබෝධය ඇති කරේ. උන්වහන්සේ අනුරාධපුරේ සීමාව පිහිටන තැන, ඒ කියන්නේ අනුරාධපුරේ පුණ්‍ය භූමියේ සීමා මායිම් පෙන්ලා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේ සංඝයා ඉනිහල්ගේ පිටන පෙන්ලා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රෝපණේ විය යුතු තැන මෙතනයි කියලා පෙන්වලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම පින්වත්නි උපෝසථාගාරය පොහොයගේ ඉදිවෙන තැන පෙන්වලා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම සංඝයාට ලැබෙන සිව්පසයේ බෙදෙන තැන මෙතනයි කියලා ඒ ස්ථාන පෙන්වලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම සංඝයාට දානි බෙදෙන තැන
දාන ශාලාවාදී ඒ අනුරාධපුරය පුණ්‍ය භූමියේ ඉදිකිරීම සියල්ල පෙන්වලා දුන්නේ උන්වහන්සේ. අපි කාලයක් තිස්සේ කතා වුණේ මේ දේවල් පමණයි. අපිට හොඳ කර්මාන්ත, ගෘහ නිර්මාණ ශිල්ප මේ දේවල් ලැබුණා කියලා විතර අපි කතා කරේ. ඒ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩම කරවීමත් සමග ඒ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට උපස්ථාන කරන්නට අවශ්‍ය සියලුම පරිවාර ජනයා වස්තුවත් එක්කම එදා ධර්මාශෝක රජතුමා ලක්දිරණට එව්වා. අපි වගේ ඉස්රණ ලැබීම මේ වගේ ශාසනී මගපලලාභී උතුමන් වහන්සේලා බිහිවීම මේ දේවල් නෙමෙයි අපි කතා වුණේ. අර පුංචි පුංචි දේවල්. නමුත් ඒවා බුද්ධ ශාසනය ලැබීමත් එක්ක ලැබිච්ච අතුරු දේවල් පමණයි. නමුත් ප්‍රධාන දායාදේ තමයි මේ සසුන් දායාදේ. පින්වත්නි, ඒ වගේ මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වලා දුන්නා බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කළ තනවන ස්තූප රාජාන් වහන්සේ ඉදිවන තැන. ඒ තමයි රුවන්වැලිසෑය ඉදිවෙන තැන පෙන්වලා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. අන්න එතන දේවානම්පියතිස්ස රජු සෙල්ලි සහිත සෙල් කුලක් එතන ප්‍රතිස්ථාපනය කළා. අනාගතයේ දුටුගැමුණු රජතුමා මේ ලක්දිරණ එක්සේසත් කරමින් මෙම ස්ථානයේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් සෑයක් ඉදි කරනවා කියලා සෙල්ලිපියක් සඳහන් කළා. ඒ ගැන පෙන්වලා දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, අදට අපි පරිහරණය කරන මේ පර්යාප්ත ශාසනය, ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ පිවිතුරු වූ ධර්මය, සූත්‍ර, විනය, අභිධර්මය ආදී මේ පාරිශුද්ධ වූ ධර්මය ලක්දිරණේ බුද්ධ ශාසනයේ පිහිටන විදිහට එදා මිහිඳු මහරහතන් වහන්සේ විශාල මහන්සියක් අරගෙන දිවා රාත්‍රී නොබලා උන්වහන්සේ දරාගෙන හිටපු ඒ ධර්මයේ විනය නිර්ලෝභීව මේ ලක්දිරණේ සිංහල අපේ පැවිදි උතුමන් වහන්සේලාට ඒ ධර්මයේ කටපාඩම් කෙරෙව්වා. ඒ වගේම තූපාරාම මළුවේදී සිංහල භාෂාවෙන් ප්‍රාතිමෝක්ෂය සජ්ජායනා කළා. අන්න එදා මහ පොළොව කම්පා වුණා. ලංකාවේ බුද්ධ ශාසනය පිහිටපු බවට සාක්ෂිය දෙමින්. මේ හැම දෙයකටම මුල් වුණේ පින්වත්නි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම පින්වත්නි ඒ මිහිඳු මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රතිපත්ති ශාසනය ඉස්මතු කරලා සීලය ගැන, සමාධිය ගැන, ඒවා දියුණු කරන ආකාරය ගැන කියලා දෙමින් ඒ දහම් මගේ ප්‍රතිපත්ති යෙදෙන්න මේ භික්ෂූන් වහන්සේලා යොමු කරේ. ඒ වගේම පින්වත්නි මේ ආකාරයට නිර්මල වූ ධර්මයේ දේශනා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ සීල සමාධි ප්‍රඥා ආදී ධර්මයන් ප්‍රගුණ කිරීමෙන් ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කිරීමෙන් මේ විදිහට ප්‍රතිපත්ති යෙදිච්ච නිසා තමයි ලංකාව තුළ උතුම් වූ මාර්ගඵලලාභීන් බිහි වුණේ. සෝවාන් මාර්ගඵලලාභී, සකදාගාමි මාර්ගඵලලාභී, අනාගාමි මාර්ගඵලලාභී, ඒ වගේම උතුම් වූ අරහත් උත්තමයන් වහන්සේලා බිහි වුණේ ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ කැපකිරීම නිසා. ඒ ශාසනික සේවාව නිසා තමයි ඒ දේවල් ලැබුණේ. ඒතර පින්වත්නි අදටත් ලක්දිරණේ කොච්චර විහෙර විහාර තියෙනවද? කොච්චර සෑරජාන් වහන්සේලා වැඩ ඉන්නවද? කොච්චර සෑරජාන් වහන්සේලා වර්තමානයේ ඉදි වෙනවද? කොයිතරම් බෝරජාන් වහන්සේලා වැඩ ඉන්නවද?
මේ හැම දෙයකටම මුල් වුණේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒතර අද ගිහි පිරිස කොච්චර සීලාදී ගුණධර්ම දියුණු කරනවද, දම්පැන් පූජා කරනවද, මසුරු මල දුරු කරමින් සුගති රැකවරණේ සදා ගන්න මම්පෙත් විවෘත කර ගන්නවා. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා. ඒ වගේම අද ඒ ත්‍රිපිටක ධර්මයේ අදටත් ඒ නිර්මලව පිවිතුරුව සඳහන් වෙලා තියෙනවා. පරිශීලනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම 30000කට අධික භික්ෂූන් වහන්සේලා ලක්දිරණ වැඩ වාසය කරනවා. මේ හැම දායාදයක්ම ලැබුණේ කවුරු නිසාද? ඒ තමයි පින්වත්නි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මේ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දවසකට කොච්චරනම් බුද්ධ පූජාවල් පවත්වනවද? බුද්ධ වන්දනා කොච්චර පවත්වනවද? ඊළඟ ගෙවල් නිවසක් ගානේ ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන පිරිස් බිහි වෙනවා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහනක් දැල් වෙනවා. මේ හැම දෙයකටම මුල් වුණේ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම. ඒතර පින්වත්නි අද වගේ අටවක පොහොය දවසක තමයි උන්වහන්සේ පහන්සිලක් නිවෙනා වගේ පිරිනුවන් පෑවේ. එතකොට ඒ සිහි කරමින් තමයි අපි සියලුම දෙනා ඒ උන්වහන්සේ කරපු ශාසනික සේවාව මේ පොඩි වෙලාවක් ඇතුළත අපි කතා කරේ. පින්වත්නි ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කර දුන්නේ එසේ මෙසේ දායාදයක් නෙමෙයි. සංසාරයේ එන කෙනෙකුට දුර්ලභව මුණ ගැහෙන ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ සරණයි අපිට ලබා දුන්නේ. ඒ ශාස්ත්‍රූන් වහන්සේ අසංකේ සාරාසංකේය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා මේ සසරින් එතර වෙන ධර්මය උන්වහන්සේ දේශනා කළා. ඒ ධර්මයේ දරාගෙන ඇවිත් අපට දායාද විදිහට ලබලා දුන්නා. ඒ ධර්මයට පුළුවන් පින්වත්නි දීර්ඝ සසරක් කෙටි කරලා මේ සත්වයා සුගතියට අරන් යන්න. ඒ වගේම උතුම් වූ මාර්ග ඵලයන්ට පැමිණලා සසර දුක් අවසන් කරන්න පුළුවන් මේ ධර්මයට. එහෙනම් ඒ උතුම් ධර්මයේ තමන්ගේ පිරිසිදු හදවතේ දරාගෙන ඇවිල්ලා දායා කළේ අපි මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමන් වහන්සේ ගැන නෙමෙයි පහදව ගත්තේ ශාස්ත්‍රුන් වහන්සේගේ සරණේ තමයි ශ්‍රාවකයන් පිහිටෙන්නේ. ධර්මයේ සරණේ තමයි ශ්‍රාවකයන් පිහිටෙන්නේ. ඒ වගේම සංඝ රත්නයේ සරණේ තමයි ශ්‍රාවකයන් පිහිටෙන්නේ. ඒ උතුමන් වහන්සේ දුර්ලභ වූ තිසරණේ අපිට ලබලා දුන්නා. ඒ වගේම බලන් පින්වත්නි අදටත් ඒ බුද්ධ ශාසනයේ පැවිදි බව ලැබමින් දසසිල් ආරක්ෂා කරමින් ඒ වගේම කෝටියක් සංවර වූ ඒ උපසම්පදා සීලය ආරක්ෂා කරමින් සංඝ රත්නයේ වැඩ වාසය කරනවා. ඒ හැම දෙයකටම මුල් වුණේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේට සුවසේ අරහත් සුවේ විඳිමින් දඹදිව් තලයේ වැඩ වාසය කරන්න ඕන තරම් අවස්ථාවක් තිබ්බා. නමුත් බලන්න ලක්වැසියන් කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ ලක්දිරණයට වැඩම කරලා කායික වෙහෙස නොබලා උන්වහන්සේ මගඵල ලබා දෙන්න මේ සසුන් කිත අස්වද්දන්ට අප්‍රමාණ වූ මහන්සියක් අරගෙන පහන්සිලක් නිවෙනවා වගේ මේ ලක්දිරණම උන්වහන්සේ පිරිනුවන් පෑවා. ඒ අද වගේ අටවක පොහොය දවසක
ඉතින් මේ අටවක පොහොය දවසේ මිහිඳුපුර අටවක පොහොය දවසේ අපි උන්වහන්සේගේ ගුණ සිහි කරන්න ඕනේ. ඒ ගුණ සිහි කරොත් තමයි අපිට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙන්නේ. උන්වහන්සේ කිසිදු ධර්මයක් නොදැන හිටපු අයට සතර අපායේ බිය ඇති වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ සූත්‍ර ධර්මයන් ධර්මයේ නොදත් ලක්වැසියන්ට දේශනා කළා. දේවදූත සූත්‍රය, ඒ වගේම පේතවත්තු, බාලපණ්ඩිත සූත්‍රය, ඒ වගේම ඒ සුගතිය ඉපදීමේ රැකවරණ සලසා දෙන ඒ ධර්මයන් වන විමානවත්තු, ලක්වැසියන් පින් කරන්නට ආස හිතෙන, මනුස්ස ලෝකයේදී පින් දහම් කරගත් අය දිව්‍ය ලෝක ඉපදිච්ච විස්තර සඳහන් වෙන ඒ සුන්දර වූ දිව්‍යයන්ගේ කතන්දර තියෙන විමානවත්තු උන්වහන්සේ ලස්සනට දිව්‍ය විමාන ගැන විස්තර කරලා දුන්නා. ඒ වගේම පංච උපාදානස්කන්ධය ආදී ගම්බීර වූ ධර්මයන් අවබෝධ කරන ඒ උතුම් වූ සූත්‍ර දේශනාවන් කියලා දුන්නා. ඒ වගේම උන්වහන්සේ අතීතයේ දඹදිව ඒ බුද්ධ කාලේ සිද්ධ වෙච්ච සුන්දර වූ කතන්දර අට කතා වශයෙන් මේ ලක්දරණේ අයට දායාද කළා. ඒ වගේ උන්වහන්සේ විශාල වූ ධර්මස්කන්ධයක් උන්වහන්සේ ඒ ජීවත් වෙච්ච කාලය තුල ලක්වැසියන්ට දායාද කළා. ඒ දායාදේ තමයි ඒ පුණ්‍ය නිධානය තමයි අද අපි ප්‍රයෝජනයට ගන්න. උන්වහන්සේ දුන්නු ධර්මයෙන් තමයි අදටත් අපි සැනසෙන්නේ. යමෙක් සීලේ දියුණු කරනවා නම්, සමාධිය දියුණු කරනවා නම්, ප්‍රඥාව දියුණු කරනවා නම්, ඒ වගේම සසර ගැන කලකිරීම ඇති කර ගන්නවා නම්, මේ නිදහස් වෙන්න මාර්ගයේ යෙදෙනවා නම්, ඒ හැම දෙයකටම මුල් වුණේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම යමෙක් දෙමව්පියන්ට ගෞරව කරනවා නම්, වැඩිහිටියන්ට ගෞරව කරනවා නම්, ඒ වගේම අවබෝධයෙන් යුක්තව තෙරුවන් වන්දනා කරනවා නම්, බෝධීන් වහන්සේට වන්දනා කරනවා නම්, සෑරජාණන් වහන්සේට වන්දනා කරනවා නම්, ඒ වගේම පිරිස් සජ්ජායනා කරනවා නම්, මේ හැම දෙයකටම මුල් වුණේ පින්වත්නි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. මේ සියලු දායාදයන් අපිට ලබා දුන්නු ඒ උතුම් වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ අපට කතා කරලා අවසන් කරන්න බෑ. බයෙන් තැති ගැනීමෙන් හිටපු අයට සියලු ආරක්ෂාව සලසා දුන්නා. සතර අපායම උරුම කරගෙන හිටපු අපට සතර අපායෙන් නිදහස් වී සුගති රැකවරණයත් යමා මහ නිවනේ රැකවරණයක් සැලසෙන මේ මම්පෙක් විවෘත කරලා දුන්නා. පින්වත්නි, උන්වහන්සේ මේ ලක්දෙරණ පුරාවට අවැසී නොබලා, පිපාසයේ නොබලා මේ උතුම් වූ දහම් දායාදී අපට ලබා දුන්නා. පින්වත්නි, එවන් වූ අනුබුදු කෙනෙක් හා සමාන වූ මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. උන්වහන්සේ වැඩවාසය කළා වූ, වැඩම කළා වූ ඒ උතුම් වූ මිහින්තලා පිම්බීමට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ලක්දිව පුරාවට වැඩවාසය කරන්නා වූ උතුම් වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ අරහන්තක ධාතුන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපි ඒ උතුම් වූ මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා කරමු. කවුරුත් කියන්න මේ විදිහට. දෑත නලලි බැඳ
වැඳුම් ලබන්නේ සෑම දෙනා හට පින්කෙත වන්නේ නේක මහා ගුණයෙන් බබලන්නේ සාදු සාදු බුදු රුවන වඳින්නේ දෑත නලලි බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනා හට සිත සලසන්නේ නේක දහම් සිසිලෙන් බබලන්නේ සාදු සාදු සංඝ රුවන වඳින්නේ දෑත නලලි බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනා හට පින්කෙත වන්නේ නේක මහා ගුණයෙන් බබලන්නේ සාදු සාදු සංඝ රුවන වඳින්නේ සම්බුදු පුන් සඳ අහසේ දිලෙන්නේ අරහත් තරු පිරිවර සමගින්නේ අඳුර නසා ලොව එළිය කරන්නේ ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ අපගේ මුනි රජු දකින සිතින්නේ දිව් බඹ පිරිවර බිමට වඩින්නේ අසමින් බුදු බණ දහම දකින්නේ ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ සම්බුදු බණ පද ලොව පැතිරෙන්නේ
දම් සිරියෙන් ලොව එකලු කරන්නේ කසාවතින් දඹදිව බබලන්නේ ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ අප මුනිදුන් බුදු ඇසින් බලන්නේ බුදු සසුනට බිම කොහිද සොයන්නේ සයුරේ මුතු ඇටයක් විලස පෙනෙන්නේ මේ සිරිලක බුදු නෙතට පෙනෙන්නේ තුන්වරකට අප මුනිදු වඩින්නේ යක් උවදුරු හැම බැහැර කරන්නේ පිරිත් කියා රැකවල් සලසන්නේ බුදු සසුනට රට වෙන් කරලන්නේ මහබෝ පිහිටන තැනට වඩින්නේ පිහිටන හැම තැනට වඩින්නේ දෙවියන් හට රැකවල් පවරන්නේ අප මුනිදුන් දඹදිවට වඩින්නේ විජය කුමරු මේ රටටයි එන්නේ මිනිසුන්ගේ වාසය ඇරඹෙන්නේ බුදු සසුනට නිසි කාලය එන්නේ මහරහතුන්ගේ සිත යොමු වන්නේ මෙලොවට පින් ඇති දෙවියන් එන්නේ දම්සෝනිරිඳුට පුතෙකු ලැබෙන්නේ
පුතු අමතන්නේ පින් සිරියෙන් පුතු හොඳින් වැඩෙන්නේ රජ සැපතට නැත කුමරු ඇලෙන්නේ බුදු සසුනට සිත නිතර යොදන්නේ විසි වයසදී සිවුරක් දරමින්නේ ගෞතම සම්බුදු සසුනට එන්නේ ගුණදම් රැස නිති පුරුදු කරන්නේ මුනි බණ දහමට සිතය යොදන්නේ තුන් පිටකය හදවතින් දරන්නේ මිහිඳු තෙරිඳු අම නිවන ලබන්නේ පැවිදි වෙසින් මර සෙනගක් එන්නේ මිසදිටු මත බුදු බණට කියන්නේ දම්සෝ නිරිඳුන් පෙරටයි එන්නේ ධර්මය සංගායනා කරන්නේ දුසිලුන් සසුනෙන් බැහැර කරන්නේ රට රටවල රහතුන්ද යවන්නේ ලක්දිව බබලන එළිය ලෙසින්නේ මිහිඳු තෙරුන් සිරිලකටයි එන්නේ පොසොන් සඳයි අහසේ පායන්නේ රජුන් එදා දඩයමටයි යන්නේ මිහිඳු තෙරුන් අහසින් වඩිමින්නේ මිස්සක පව්වෙහි පාද තබන්නේ
තිස්ස තිස්ස යයි රජු අමතන්නේ බියපත් වෙන රජු අහස බලන්නේ සොඳුරු ශ්‍රමණ රුවකුයි බබලන්නේ මිහිඳු තෙරුන් මේ ලෙස පවසන්නේ රජුනි ශ්‍රමණ නම අපට කියන්නේ දම් රජුගේ සව් අපි වන්නේ තොප ගැන අනුකම්පා කරමින්නේ දඹදිව සිට අපි මෙහි පැමිණෙන්නේ අඹ පැනයකි රජුගෙන් විමසන්නේ නුවණැති බව තෙරිඳුන් දැනගන්නේ දම් දෙසුමට මේ බිමට වඩින්නේ සාදු සාදු බුදු බණයි ඇසෙන්නේ ඇත් පියවර උපමාවට ගන්නේ ලස්සන සම්බුදු බණක් ඇසෙන්නේ තිස්ස නිරිඳු හට එය වැටහෙන්නේ තුන් සරණය පිහිටට අරගන්නේ තෙරිඳුන් සංඝ පිරිසත් සමගින්නේ අනුරපුරේ රජ ගෙදර වඩින්නේ සිහලුන් හට බුදු බණයි ඇසෙන්නේ ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ අනුලා දේවිය පිරිසත් සමගින්නේ බුදු බණටම සිත යොමු කරමින්නේ දහස් ගණන් මග ඵල ලැබ ගන්නේ ගෞතම සම්බුදු සසුන දිලෙන්නේ
පැවිදි බවට සිත යොමු කරමින්නේ කසාවතකි ඉල්ලමින් සිටින්නේ මිහිඳු තෙරුන් මහා දයා සිතින්නේ සංගමිත්තරණිය මෙහිගෙන් වන්නේ රහත්තුන්ගේ බස සිහිකරමින්නේ මහමිවුනා උයනටයි වඩින්නේ සීමා බන්දිමින් ලකුණු කරන්නේ සාදු සාදු බුදු සසුන දිලෙන්නේ උඩමළුවේ මහා බෝසිටුවන්නේ තැනෙකින් මහා පෙළ හරකි පෙනෙන්නේ ලක් රජයෙන් රජු මුනිදු පුදන්නේ සාදු සාදු බුදු සසුන දිලෙන්නේ සුමන තෙරිඳු දඹ දිවට යවන්නේ පිය රජුගෙන් මුනි ධාතු ගෙනෙන්නේ ආවතින්සයට යලි වඩිමින්නේ අකුධාතුව සිරිලකට ලැබෙන්නේ ථූපාරාමය සෑය බඳින්නේ අකුධාතුව තැන්පත් කරමින්නේ ලක්මව සිරසෙහි මැණික ලෙසින්නේ සාදු සාදු ඒ සෑය දිලෙන්නේ අරිටු ඇමති සිහලුන් සමගින්නේ බුදු සසුනේ සිවුරයි ලැබගන්නේ ථූපාරාම මළුවට එන්නේ විනයත් සංගායනා කරන්නේ
අසුවයස් මෙහි ආයුගෙවෙන්නේ පිරිනිවෙනතුරු මෙහි වැඩඉන්නේ සාදු සාදු මහතෙරිඳු වඳින්නේ සිහලුන් හට තෙරුවනයි ලැබෙන්නේ සාදු සාදු මහතෙරිඳු වඳින්නේ අරහත් මාහිමි අපි නමදින්නේ සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ මිහිඳු මහරහත් හිමි නමදින්නේ සාදු සාදු මහා තෙරිඳු වඳින්නේ කළ ගුණ සිහි කොට තෙරිඳු වඳින්නේ මිහිඳු රහත් හිමි අපි නමදින්නේ මිහිඳු රහත් හිමි අපි නමදින්නේ මිහිඳු රහත් හිමි අපි නමදින්නේ සාදු 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 සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අපි අපට උතුම් වූ දහම් දායාදය ලබා දුන් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සිදු කළා වූ ශාසනික සේවාවන් අපි සිහි කළා උන්වහන්සේගේ ගුණකඳ අප්‍රමාණයි ඒ උතුම් වූ අප්‍රමාණ ගුණ ඇති නිකලෙස් හදමඩලක් දරා වැඩ වාසය කළා වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරමින් උන්වහන්සේට අපි උපහාර කරමින් උන්වහන්සේට වන්දනා කළා මේ ආකාරයෙන් අපි රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම අපගේ ජීවිතවලට ආරක්ෂාව සලසන සියලුම දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා පින්වත් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ඇතුළු සියලුම දෙවියන් සෙන්පති දෙවිවරුන් ප්‍රදේශවාසී දෙවිවරුන් ඇතුළු සියලුම දෙවියන් මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියන්ට දුතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අප විසින් රැස් කළා වූ සියලු පින් උපකාර වෙත්වා දෙවියන්ට දමා මහ නිවනින් සැනසීමේ වාසනාව උදා වේවා සාදු 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 ඒ වගේම අප නමින් මේ ජීවිතයේ අනන්ත සසර පුරාවටත් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා සැපයෙන් සැපයටපත් වෙත්වා සසර දුකින් අත් මිදීමේ වාසනාව උදා වේවා සාදු 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 ඒ වගේම අපට මිහිඳු මහරහතන් වහන්සේ ගැන කියලා දුන්නු අපගේ ගුරු දේවෝත්තම පින්නල් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහවිනාස්වාසී සියලුම සංඝරත්නයටත් ඒ වගේම සීලාදී ගුණධර්ම දියුණු කරන්නා වූ රටලෝක වාසී සියලුම සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වෙත්වා
මේ පින් අනුමෝදන් වීමෙන් පින්වත් ස්වාමීන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මෙවන් වූ සදහම් වැඩසටහන් සංවිධානය කරන්නට යෙදුන්න සියලුම පින්වතුන්ටත් ඒ වගේම දායකත්වයේ දරන සියලුම දෙනාටත් ගෞතම බුදු සසුනට සිව්පසෙන් උපකාර කරන සියලුම පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් කර අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපගේ ගුරු දෙමාපිය හිත මිත්‍රාදී සියලුම දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් මේ පින්වත් හැම දිනම සිදු කරන්නා වූ සියලුම ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ධාර්මික රැකී රක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ වගේම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. මේ පින්වත් හැම දිනාටම මේ භයානක කොරෝනා ව්‍යසනයෙන් ආරක්ෂා වී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. මේ හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස සුවසේ පින් දහම් රැස් කර ගැනීම පිණිස මේ රැස් කළා වූ සියලුම පින් එකසේම උපකාර වේවා. සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. දුක